අපි පටන් ගමු. තරුෂ ඔන්න ඔව් සර්. කැම් එක ඔන් වෙලාද? ඔව්. දැක්කේ නැහැ සර්. සෝරි. හරි. මේ කට්ටිය නැති හින්දා මම පොඩ්ඩක් හිටියේ. ඒකේ කට්ටියට එක එක ප්‍රශ්න මේ දවස්වල නේ ඔන්ලයින් ක්ලාසස් අනම්මනම් තියෙනවා. ඉතින් මම ඒ හින්දා රෙකෝඩින් එක බලන්න දීලා තියෙන්නේ ලේසියින් වලටත්. එතකොට හරි. අපි ඔව් අපිට අද ඩිෆරන්ෂියේෂන් ඉවර කරන්න තියෙන්නේ. හරි. මම මේ පාස් පේපර්ස් දෙකක් තුනකුත් බල හිටියේ. මේ ළඟදී තිබ්බ එක්සෑම් එකේම තියෙනවනේ. අපි මේ අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ applications of second derivative තමයි කතා කරන්න තියෙන්නේ. ඔයාලා main heading එක දාගන්න applications of second derivative කියලා. applications of second derivative. applications of second derivative, right? මේ second derivative එක ඉස්සර syllabus එකේ තිබ්බේ නැහැ. දැන් මේ 2019 2020 වල ඒ දෙකේ තමයි මුලින්ම exam එකටත් ආවේ. ඔයාලටත් එතකොට second derivative එක දැනගෙන තියෙන්න ඕන. හරි. તો sub heading එකක් දාන්න concavity කියලා. concavity. අපේ sub heading එක දාන්න concavity and the point of inflection කියලා. the concavity and the point of inflection. ඔයාලා මේ අපි කතා කරන්න තියෙන්නේ දැන් මේ ටර්ම් එක ඔයාලා මේ කොන්කේව් කියන එක දැකලා ඇති දන්නවා ඇති. හරි. අහලා තියෙනවනේ ඒක තැන්වලදී. එතකොට මේ වගේ දැන් ග්‍රාෆ් එකක් ගත්තොත් මේ පැත්තට හැරිලා තියෙන්න පුළුවන් මේ වගේ ඔය නිකන් ඒ කියන්නේ කර්වේජ් එක මෙහෙම සැග් වෙලා වගේ තියෙන්න පුළුවන්. එතකොට සමහර ලාට ඒක හොග් වෙලා වගේ තියෙන්න පුළුවන්. මේ තියෙන මේ සිටුේෂන් එකට කියන්නේ කොන්කේව් අප් කියලානේ. කොන්කේව් අප්වර්ඩ් කියලා කියන්නේ මේ වගේ තියෙනකොට තියෙන්නේ කොන්කේව් ඩවුන්වර්ඩ් කියලා තමයි කියන්නේ. ඉතින් අර කොන්කැවිටි එක දැන් ඔයාලා බලන්න දැන් මෙතන මම මේ අරන් තියෙන්නේ පළවෙනි කේස් එකේදී අරගෙන තියෙන්නේ මේ තියෙන්නේ අපි දැන් තමයි ලෙසන් එක පටන් ගත්තේ ඉෂිනේ. හරි. මේ තියෙන්නේ මිනිමම් එකක් නේ. මේ තියෙන්නේ මිනිමම් එකක්. මෙතන තියෙන්නේ මැක්සිමම් එකක්. මිනිමම් එකක් වුණත් මැක්සිමම් එකක් වුණත් අර කොන්කැවිටි කියන එක ඒක වෙනස් වෙන්නේ නැහැ ඒ ටිකේදී. මේ දිගටම නිකන් බෙන්ඩ් වෙලා වගේ පල්ලෙහාට තියෙන්නේ එහෙම උඩට බෙන්ඩ් වෙලා වගේ තින්නවා වගේ. මේක මිනිමම් මේ වගේ තැනක ඉඳලා මේ වගේ තැනකට යනකොට කොන්කැවිටි එක වෙනස් වෙනවා. ඒකයි මේකේ අයිඩියා එක. හරි? ඒ කියන්නේ දැන් මේ හරියේදී තියෙන්නේ මේ කොන්කේව් upward situation එක. මේක concave upward මේක concave downward. හරි. ඒතර මේ concavity එක මේ එක තැනකදී වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන තැනට තමයි point of inflection කියලා කියන්නේ. අපි පොඩ්ඩක් මේක ටික definitions එක හරියට මේක දැනගමු. දාන්නකො sub heading එක the definition of concavity කියලා. the definition of concavity කියලා sub heading එකක් දාන්න. the definition of concavity. the definition of concavity. මෙන්න මේ වගේ ග්‍රාෆ් එකක් තියෙනවා. මම කර්ව් එක අඳින්නේ. කර්ව් එකට අපි ටැන්ජන්ට්ස් ගැහුවොත් රතු පාටින් අඳින්නේ ටැන්ජන්ට්. එහෙම මේ ටැන්ජන්ට් ගත්තොත් ඔයාලට පේන මේ පළවෙනි කේස් එකේ නෙගටිව් ටැන්ජන්ට් එකක් තියෙන්නේ. පොසිටිව් ටැන්ජන්ට් එකක් තියෙන්නේ.
හරි. එතකොට තව ටැන්ජන්ට් එකක් ඕනනම් ගහන්නත් පුළුවන්. මේ දැන් මේ වගේ වෙලාවෙදි තියෙන්නේ අර ග්‍රේඩියන්ට් එක එන්න එන්න වැඩි වෙනවා. ග්‍රේඩියන්ට් එක එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. f dash x increasing. අන්න එතකොට තමයි කියන්නේ concave downward කියලා. concave downward කියලා කියන්නේ එතකොට මේ සිටුේෂන් එක තමයි කියන්නේ concave upward කියලා. හරි. ඒ අපි ඩෙෆිනිෂන් එක ලියමුකෝ graph එකකුත් ඇති උට වැඩි ලස්සන එකක් මම එකෙන් එක්ස්ප්ලেইন කරන්න. ලියන්නකෝ. Let f be a differentiable function on an open interval I. ලියන්නකෝ. Let fx be a differentiable function on an open interval I. Open interval I. fx be a differentiable function on an open interval I. ඒ කියන්නේ මොකක් හරි ඉන්ටර්වල් එකක් තියෙනවා. 1 ඉඳලා 10ට හරි මොකක් හරි එක ඉන්ටර්වල් එකක් රේන්ජ් එකක් තමයි මේ I කියලා කියන්නේ. ඒ ඉන්ටර්වල් එකකට තමයි මේක ඩිෆයින් වෙන්නේ ඒකයි. On an open interval I. The graph of fx is say the graph of fx is okay terms දෙකක් තියෙනවා concave upward concave downward කියලා. ඒ දෙක අපි concave upward f dash x increasing concave downward කියන්නේ f dash x decreasing f dash කියන්නේ gradient එකනේ gradient එක වැඩි වෙනකොට increasing වෙනකොට තමයි concave upward කියලා කියන්නේ gradient එක negative නම් sorry not negative gradient එක decrease වෙනකොට තමයි concave downward කියලා කියන්නේ concave upward concave downward ලියන්නකො definition එක හරිනේ ලිව්වනේ මෙන්න මෙතනින් මේ වගේ එකක් ඇඳ ගන්නකො මම දක්ව එකක් ඇති මේක හොඳයිනේ දැන් බලන්න මේ වගේ තැනකදී අපි ග්‍රේඩ් ස්ලෝප් එක මේ තන ග්‍රේඩියන්ට් එකට වැඩිය ඊට පස්සේ ග්‍රේඩියන්ට් එක වැඩි. ඒතර ග්‍රේඩියන්ට් එක එන්න එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා ඉන්ක්‍රීසින්. ඒතර ඉන්ක්‍රීසින් තමයි කොන්කේව් අප් කියලා කියන්නේ. මේ ග්‍රේඩියන්ට් එක නෙගටිව් ග්‍රේඩියන්ට් එක ඩික්‍රීස් වෙනකොට එතකොට තමයි කොන්කේව් ඩවුන් කියලා කියන්නේ. ඉමේජස් දෙකත් මේ ග්‍රාෆ් එකත් ඇඳ ගන්නකො. හරි. වෙන විදිහකින් කියනවා අර නිකන් මේක උඩ අතට වගේ තියෙනවනම් මේක අර මේක නිකන් වලක් වගේ තියෙනවනම් තමයි කොන්කේව් අප් කියලා කියන්නේ. නිකන් කන්දක් වගේ ෂේප් එකකට නම් ප්ලොට් වෙලා තියෙන්නේ. ඒතර තමයි කොන්කේව් ඩවුන් කියලා කියන්නේ. කොන්කේව් අප් කොන්කේව් ඩවුන්. නතාෂා අපි දැන් පොඩ්ඩකට කලින් තමයි පටන් ගත්තේ. හරි. ඩෙෆිනිෂන් එක ලියා ගන්න ඕන නම් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්කෝ. මේ ඉමේජස් දෙක ඇඳ ගන්නකො මේ ග්‍රාෆ්ස් දෙක ඇඳ ගන්නකො එතකොට හරි. කොන්කේව් අප් කොන්කේව් ඩවුන්.
ඒතර කොන්කැවිටි එක අප්වර්ඩ් ඩවුන්වර්ඩ් ඒ චේන්ජ් වෙන තැනට තමයි point of inflection කියලා කියන්නේ. concave up concave down. හරි. හරි. එතකොට අපි දැන් දන්නවා concave up concave down කියන එක. හරි. මේ concavity එක check කරන්න තමයි second derivative එක use කරන්න එකයි. දැන් මෙතන මේ තියෙන minimum point එකක් නේ. මේ තියෙන්නේ maximum point එකක්. ඔයාලා දන්න first derivative එක මෙතෙන්දී 0 වෙනවා. මෙතෙන්දී first derivative එක 0 වෙනවා. හරි. හරි. තර මෙන්න මේ විදිහට තමයි concavity එක test කරන්නේ. second derivative එක කියන්නේ first එකේ gradient එකනේ. අට තේරෙනවනේ. දැන් first derivative එක තමයි slope එක කියලා කියන්නේ. තර first derivative එකේ slope එක තමයි second derivative එක කියලා කියන්නේ. නේද? දැන් තර මොකක් හරි දැන් first derivative එක increase වෙනවනේ. එහෙනම් second derivative එක positive වෙනවා. graph එකක් increase වෙනවා කියලා කියන්නේ derivative එක positive නේ. එතකොට slope එක increasing කියලා කියන්නේ slope එකේ gradient එක. slope එක අපි plot කරොත් එයාගේ gradient එක. එයාගේ gradient එක වෙන්න ඕන මේ බලන්න මම ඇඳලා පෙන්නන්නම් මේක. දැන් මොකක් හරි මෙහෙම graph එකක් තියෙනවා ඔය වගේ. එතකොට මේ තියෙන්නේ f නේ. මේ තියෙන්නේ f එක. f එතකොට f dash ගත්තොතින් f dash එක ගත්තොතින් f dash එක මේක දැන් මේ තියෙන නෙගටිව් එකක් තියෙනවා නෙගටිව් 0 පොසිටිව් ඔය වගේ තමයි තියෙන්නේ මේ හරිය නෙගටිව් ඊට පස්සේ මේ 0 පොසිටිව් ඒ වුණාට f dash x increasing එතන ඒකෙන් දා f double dash එක අනිවාර්යයෙන්ම පොසිටිව් වෙන්න ඕනේ f dash එකේ gradient එක පොසිටිව් වෙන්න ඕනේ හරි ඒකයි මෙතන මේ විදිහට අපිට check කරගන්න පුළුවන් කොහොමද if f double dash x equals 0 on the particular open interval I, then fx is concave upward. හරි. දන්නකො test in concavity කියලා. test in concavity. test in concavity. If double dash x greater than 0. If double dash x greater than 0, you can second derivative එක positive වුණොත්. Open interval I, then fx is concave upward. Right? If double dash x less than 0, then concave downward. හරි අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් y equals x square first derivative එක ගත්තොත් එන්නේ 2x කියලා second derivative එක එන්නේ
ෆස්ට් ඩෙරිවේටිව් එක 2x කියලා එන්නේ. සෙකන්ඩ් ඩෙරිවේටිව් එක එන්නේ 2 කියලා. 2 කියන එක පොසිටිව්. හරි. ඒතර පොසිටිව් කියන්නේ කොන්කේව් අප්වර්ඩ් තමයි තියෙන්න ඕනේ. ඔයාලා දන්නෝනේ y equals x squared plot කරන් පස්සේ කොන්කේව් අප්වර්ඩ් විදියට තමයි එන්නේ. කොන්කේව් අප්වර්ඩ්. කොන්කේව් අප්වර්ඩ්. මෙම කරාම මේ වගේනේ y equals x squared වල graph එක. හරි කොන්කේව් අප්වර්ඩ් තමයි තියෙන්නේ. ඔය shape එකට කියන්නේ නිකන් හරි. ඔයාලා මේ කොන්කේව් අප් කොන්කේව් ඩවුන් කියන එක දන්නවනේ. එතකොට මේ y equals minus x squared වුණොත් y equals minus x squared වුණොත් එතකොට second derivative එක ගත්තන් පස්සේ negative වෙන්නේ. ඔයාලා දන්නවා y equals minus x squared වල graph එක ඔය වගේ අනිත් පැත්තට එන්නේ. ඒකත් ඔතන ඇඳලා තිබ්බත් කමක් නැහැ. ඒ තමයි concave downward. y equals minus x squared වුණොත් හරි y double dash x negative graph එකත් නිකන් shape එකත් පොඩ්ඩක් ඇඳලා දාන්න. අපි ගත්තොත් sin ගේ curve එක y equals sin x වගේ ගත්තොත් concavity එක වෙනස් වෙන හැටි වලට මතක් කරගන්න පුළුවන්. sin x ගේ graph එක මේ වගේ 0 5/2 5 3 5/2 2 5 range එක ගත්තොත් හරි දැන් මෙතන ඉඳලා මෙතෙන්ට මේ පේන්න බලන්න මේ ටික i ගත්තන් පස්සේ i කියලා කියන්නේ 0 වල ඉඳලා 5 වලට i කියන්නේ ඉන්ටර්වල් එක 0 වල ඉඳලා 5 වලට උනන් පස්සේ අපිට පේනවා මේ y equals sin x හරි මේ රේන්ජ් එකේදී කොන්කේව් ඩවුන්වර්ඩ් තමයි තියෙන්නේ. හරි. ඒක කොන්කේව් ඩවුන්වර්ඩ් තියෙනවා. ඒතර ඒ ඉන්ටර්වල් එකේදී ඒ වෙලාවේදී එන y double dash x එක y double dash y dash කියන්නේ sin differentiate කරාම cos y double dash කියලා කියන්නේ minus sin x. හරි. ඒතර ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම එහෙනම් මේ නෙගටිව් වැලියු එකක් තමයි y double dash එක එනවා ඇත්තේ. y double dash නෙගටිව් වැලියු එකක් එනවා ඇත්තේ මෙහෙම කියලා. මේ මෙතන ඉඳලා මෙතෙන්ට එක බිහේවියර් එකක් තියෙන මේ ටික. හරි ඊට පස්සේ
මේ ටිකේ තව behavior එකක් තියෙනවා. මෙහෙම ඊපස්සේ මේ හරිය ඔයාලා දන්නවනේ දැන් මේ 0 5 රේන්ජ් එකේ sin x වල වැලියු එක පොසිටිව් නේ. sin x වල වැලියු එක පොසිටිව්. ඒ පොසිටිව් එකේ ආපහු මයිනස් වලින් වැඩි වුණාම නෙගටිව් වැලියු එකක් තමයි තියෙන්නේ. හරි. මේ ටිකේදී y ඩබල් ඩෑෂ් එක නෙගටිව්. මේ ටිකේදී y ඩබල් ඩෑෂ් එක පොසිටිව්. මේ ටිකේදී y ඩබල් ඩෑෂ් x ගත්තොත් ඒක පොසිටිව් වැලියු එකක් තමයි තියෙන්නේ. අයි අපි ගත්තොත් 5 වල ඉඳලා 2 5 වෙනකම් රේන්ජ් එක ඒ වෙලාව කොන්කේව් අප් කියලා තමයි ගන්න. හරි. ඒකට y double dash එක පොසිටිව් වෙනවා. හරි. මෙතන තියෙන ස්පෙෂලිටි එක තමයි ඔයාලා දන්න මේ පොයින්ට් එක තමයි මේ මැක්සිමම් පොයින්ට් එක. මේ තියෙන්නේ මිනිමම් පොයින්ට් එක. හරි. මේ කොන්කේව් කියන්නේ වෙන එතන. මෙන්න මෙතන තමයි කොන්කේවිටි එක චේන්ජ් වෙන තැන. මේ තියෙන්නේ මේ ග්‍රේඩියන්ට් එක ගත්තොත් නෙගටිව් 0 පොසිටිව්. ග්‍රේඩියන්ට් එක අඩු වෙවි ගිහිල්ලා. ග්‍රේඩියන්ට් එක අඩු වෙනවා කියලා කියන්නේ එයාගේ ග්‍රේඩියන්ට් එක නෙගටිව් වෙනවා. මේ ටිකේදී බලන්න මේ හරිය නෙගටිව් ඊට පස්සේ 0 ඊට පස්සේ පොසිටිව්. එන්න ග්‍රේඩියන්ට් එක ඉන්ක්‍රීසින්. ග්‍රේඩියන්ට් එක ඉන්ක්‍රීසින් කියලා කියන්නේ එයාගේ ග්‍රේඩියන්ට් එක. ග්‍රේඩියන්ට් ෆන්ක්ෂන් එකේ ග්‍රේඩියන්ට් එක පොසිටිව් වැලියු එකක් වෙනවා මේක. හරි. මේකත් පෙන්වන්නකෝ ඉඳලා. පොසිටිව් නම් කොන්කේව් අප්, නෙගටිව් නම් කොන්කේව් ඩවුන්. හරි. හරි. ඊළඟට ඉන්ෆ්ලෙක්ෂන් එකත් අපි දාගමු. හරි. point of inflection එකත් ලියා ගන්නකො definition එක. A point where its concavity change. ලියන්නකො. If the graph of a continuous function possesses a tangent line at a point where its concavity changes from upward to downward or vice versa, then the point is called point of inflection. If the graph of a continuous function possesses a tangent line at a point where its concavity change from upward to downward or vice versa, then point is called point of inflection.
right? Concavity changes. බලන්න මම දැන් මේ ටිකේ downward නේ concave downward හරි මේ ටික concave upward මේ ටිකේ y double dash negative එකපාරට positive negative to positive change වෙනකොට එතකොට අන්නේ තැන y double dash 0 වෙන්න ඕනේ concavity එකට change වෙනවා නම් y double dash එක 0 වෙනවා මෙන්න මේ points වලට මෙන්න මේ points වලට තමයි කියන්නේ inflection කියලා inflection කියලා කියන්නේ points වලට graph එකත් පොඩ්ඩක් අඳින්න මෙතෙන්දී අර concavity එකෙම change වෙන තැන තියෙන ඒ තැන් වලට තමයි point of inflection කියලා කියන්නේ. inflection. ඔයාලා අර කලින් එකේම point of inflections ටික දාගන්න. එතන speciality එක තමයි y double dash එක 0 වෙනවා. ඒකෙන් අපිට පුළුවන් graph එක concave up ද down ද ඒක වෙනස් තැන ලකුණු කරන්න. හරි? ඔයාලා අර curve tracing වලදී ඔයාලට මෙන්න මේ point එක check කරගන්න විදිහ අපිට අහුවෙලා තිබ්බේ නෑනේ. අපිට maximum එකක්ද minimum එකක්ද point of stationary points check කරන්න පුළුවන් වුණාට ඒ කියන්නේ gradient එක 0 තැන් check කරන්න පුළුවන් වුණාට මෙතන check කරගන්න විදිහක් තිබ්බේ නෑ අපිට. ස්ක්‍රීන් එකෙත් මම තව ඒ වගේ graph එකක් දෙයක් දාන්න. මේ බලන්න දැන් මෙතන concave up වෙලා අපව concave down වෙනවා. concave up වෙනවා. අන්න එහෙමයි. හරි මේකත් එතකොට ලියා ගන්න. If C, FC is a point of inflection of the graph of the function fx, then either f double dash x equals 0 or f double dash x does not exist. F double dash x 0 or does not exist.
හරි. කියන්නේ මෙහෙමයි මේ ඔයාලට මතකනේ මෙන්න මේ වගේ graphs අපි ඇන්දේ සමහරලාට. මේ වගේ සිටුේෂන් එකක් තිබ්බොත් මේම අර vertical asymptotes තිබ්බොත් ඔයාලට පේනවනේ මේ ටිකේ gradient එක positive නේ. මේ ටිකේ gradient එක negative. අන්න මේ වගේ තැනක f double dash real number එකක් වෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ f double dash does not exist වෙනවා. ඒක තමයි f double dash මේ either මේකත් මෙතනත් point of inflection කියලා තමයි ගන්නෙ. මේ point එකේදී f double dash does not exist. හරි. ඒ වගේ situation එකක් තිබ්බොත් f double dash එක define වෙන්නේ නැහැ. f double dash එක 0 වුණත් positive නම් මේ maximum එකක් වගේ යන විදියට ඒ හරියන්නේ. minimum එක ගන්න negative විදියට යන්නේ y double dash එක. හරි. ඒක එක්කෝ 0 හරි නැත්නම් define වෙලා නැත්නම් අන්න එතකොට තියෙන්නේ point of inflection එක. හරි. මේක දාගන්න මේ මෙතෙන්දිත් point of inflection එක මෙතන c කියලා ගත්තොත් c වල point of inflection එක. හරි. මේ වගේ තැන්වලදී තමයි ඒක not defined situation එකක් කියන්නේ. හරි. අපි දැන් ගානක් හදලා බලමු මේක එකයි කරන්න ඕන. හරි. හරි. මේ example එක ගමුකෝ. මේ ටික තමයි අපිට plot කරන්න තියෙන්නේ. ඒකේ ස්පෙෂලිටි එක තමයි concavity එකක් දැන් බලන්න ඕනේ. ඒ කියන්නේ point of inflection තිබ්බොත් ඒකත් ඔයාලා හොයන්න ඕන. normal process එකේ යන්නේ අර steps 4ක් තිබ්බ දැන් මතකත් නැතුව ඇති. සති දෙකකට කලින් කරපු හින්දා. හරි. ඒක මතක් වෙන්නත් එක අපි කරමු. මොකද step 1 එකේදී අපි කරන්නේ y equals fx the y equals 2x cube 3x squared 1 there 1 not equals 0 no any vertical asymptotes. Step 2 differentiate කරගන්න ඕන. dash x එන්නේ 6x ඍණ මොමෙන් හරි 6x එකක් එළියට ගත්තා x minus 1 කියලා. for stationary points station මම පොඩියට ලියන්නේ මේක මැනේජ් කරගන්න ඕන හින්දා for stationary points f dash x equals 0 තරින් එන්නේ එතකොට x equals 0 or x equals 1 ඊට පස්සේ අර ටේබල් එක ගහන්න ඕන x තියනවා infinity to 0 0 to
නෙගටිව් වැලියු එකක් දාලා බලන්න මේකට මේ තියෙන f dash x මුල් ටික සාමාන්‍ය විදිහට කරන් යන්න මේකනේ f dash x නෙගටිව් එකක් තමයි මෙතනත් නෙගටිව් පොසිටිව් එතන 0 වෙන තැන half වගේ සබ්ස්ටිටියුට් කරලා බලන්න නෙගටිව් 2 වගේ සබ්ස්ටිටියුට් කරාම පොසිටිව් හරි එතකොට පොසිටිව් 0 නෙගටිව් සිටුේෂන් එකක් තියෙන මෙතන නෙගටිව් 0 පොසිටිව් සිටුේෂන් එකක් තියෙන 0 සබ්ස්ටිටියුට් කරන්න එතකොට fx के वैल्यू එකත් ඔයාලට ගන්න පුළුවන් 0 1 සබ්ස්ටිටියුට් කරාම 2 1 1 කියලා එතකොට එන්නේ 0 0 කියලා එකක් එනවා අනිත් එක තමයි 1 1 කියලා එකක් එනවා හරි 0 0 කියන්නේ max මේක min maximum minimum ඊට පස්සේ අපි කරන්නේ intercepts හොයන්න තියෙනවා ඊට පස්සේ limit අරගෙන horizontal asymptotes හොයන්න තියෙනවා ඒ step දෙක මාරුනත් ප්‍රශ්නයක් නැහැ step 3 එක x0 කරාම y0 කියලා y0 කරාම x equals 0 or x equals 3/2 ඊළඟ ලිමිට් එක ගන්න ඕන මේ පොඩියට ලියන්නේ මේ ඔක්කොම එකකට දාන්න ඕන හින්දා එකයි limit x approaches plus infinity fx leading term එකනේ ගන්න ඕන plus infinity කියලා එන්නේ negative infinity ගත්තොත් cube එකක් හින්දා negative වෙන්නේ හරි එහෙනම් එකක්වත් real වෙන්නේ නැහැ real වුණොත් තමයි තියෙන්නේ හරි step 4 එක තමයි මෙතන අලුතෙන් එන්නේ step 5 එක concavity check කරන්න concavity check කරන්න inflection point එක හොයාගන්න second derivative එක තමයි use කරන්න ඕන f double dash x විභාගයට ගොඩක් වෙලාවට f double dash x එක දෙනවා හරි එතකොට එන්නේ 12x 6 කියලා 12x 6 කියලා එන්නේ නැත්නම් 12 එළියට ගත්තන් පස්සේ 12 එළියට 6 එකක් එළියට ගත්තම එන්නේ 2x 1 කියලා 4 points of inflection f double dash x equals 0 කරන්න මෙතන එනවා 2x 1 0 x equals half කියලා එතන තමයි inflection point එක හරි දැන් මෙයාගේ මේ denominator එක numerator එක 0 වෙනකොටනේ 0 වෙන්නේ denominator එක 0 වුණොත් එතනින් එන්නත් පුළුවන් අර infinity වලට යන ඒවා මේක තමයි අලුත් එක හරි මේකෙන් තමයි අපි චෙක් කරන්නේ මොකද්ද concavity එක චෙක් කරන්නේ
ඔය ඩේටා ටික දාලා graph එක plot කරන්නකෝ බලන්න. order එකට එන්න. vertical lines ගන්න ඕනේ. හරි. 0 0 point එක interesting point එකක්. එතන maximum එකක් තියෙන්නේ. 0 0 වල 1 -1 එතන 1 1 වලදී -1 එක minimum. මේ point එක through යන්න ඕන. මේ point එක through යන්න ඕන. මේ point එක through යන්න ඕන. හැමෝම පොඩ්ඩක් බලන්න. හරි. No vertical asymptotes. Right. 0 0 maximum 1 -1 minimum. පස්සේ මෙතෙන්ට එන්න x0 වෙලාවේදී y0 වෙනවා x ඊට පස්සේ y0 කරන් පස්සේ x වලට 0ත් වෙනවා 3/2ත් වෙනවා. හරි. එතෙන්දි වෙන්නේ horizontal asymptotes නැති එකනේ. No horizontal asymptotes. මේ පැත්තට එනේව නැහැනේ. හරි. කියන්නේ දැන් මෙයා වෙන්නේ x එක positive infinity එකට යනකොට y එකත් positive infinity වලට තමයි යන්නේ මෙහෙම. x එක negative infinity යනකොට y එක negative infinity වලට තමයි යන්නේ. හරි. දැන් මෙන්න මේ කේස් එකේදී කියන්නේ x වල value එක half වෙනකොට මේ x වල value එක half වෙනකොට තමයි concavity එක change වෙනවා කියලා කියන්නේ. ඉතින් concave downward එකක් මේක concave upward එකක්. ඔය දෙක change වෙන තැනක් තියෙනවනේ. අන්නේ change වෙන තැන තමයි half කියලා කියන්නේ. ඔන්න අපිට එතන x value එක හොයන්නත් පුළුවන්. අතෙන්ට half substitute කරන්න පුළුවන්. එතකොට half වලදී half substitute කළා අපිට පුළුවන් මේ y coordinate එකත් හොයාගන්න. half substitute කරන් පස්සේ එන්නේ minus half කියලා තමයි එන්නේ මේ වෙලාවේ. හරි. එතකොට මේ වෙලාවේ minus half තියෙන්නේ. අන්නේ minus half තමයි මේ concavity එක මෙහෙම ඇවිල්ලා මෙහෙම තියෙන එක ඊපස්සේ මෙහෙම වෙන්න ගන්න යන්නේ එතෙන්ද. හරි. ඇවිල්ලා මෙතනිනුත් ඇවිල්ලා ඔහොම infinity වලට යන්න ඕන. මේ පැත්තෙන් දිගටම negative infinity වලට යන්න. මේ තමයි අර concavity එක change වෙන තැන. එතන තමයි concavity එක change වෙන තැන minus half. හරි. බලන්නකො ඔය ටික දාගන්න. මොකද දැන් මේ point එකත් හොයන්න දැනගෙන තියෙන්න ඕන second derivative එක use කරලා.
මොනාරි ප්‍රශ්න තියෙනවා නම් හිමින් මැසේජ් එකක් දාන්න මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හදලා ඉවර නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාමු අපි තව ඊළඟ ගාන බලමු. අනිත් කට්ටියත් හදලා ඉවර නම් කියන්න. හරි. අපි අලුතෙන් කතා කරේ point of inflection. හරි. මේ මෙන්න මේ කේස් එක තමයි මෙතන මේ අලුතෙන් ඉගෙන ගත්තේ මේ step 4 step 5 එක. ඩිෆරන්ෂියේෂන් ප්‍රශ්න ඉතින් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ළමයි කරනවා. හරි. මෙතන මේ මැක්සිමම් මේකත් මේ සිලබස් එකේ කියන්න කියලා තියෙන උනට යූස් කරන්න නැහැ. මැක්සිමම් මම ඒකත් මෙතෙන්දිම කියලා දාන්නම්. දැන් අපි අපව බලන්නකෝ. මම මේ කතා කරේ normal process එක curve එකක් trace කරන එක. හරි. step 1 එක numerator denominator එක 0 කරන් පස්සේ අර infinity වලට y එක infinity යන තැන් මේ ටික 0 වුණාමනේ මේක y එක infinity වලට යන තැන් හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඒ තමයි vertical asymptotes. මේක නෑ. එතකොට f'(x) 0 වෙන තැන තමයි stationary points කියලා කියන්නේ. stationary points මෙතන මේ stationary point එක. මෙතන stationary point එක තමයි stationary points දෙක. හරි. ඊට පස්සේ මේ අපි කරන්නේ intercepts හොයනවා. horizontal asymptotes හොයනවා. හරි. ඒතර මේ concave down නේ. දැන් මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනකම්. මෙතෙන්ට එනකම් මේක concave down. එතන ඉඳලා concave up මෙහෙම යනවා. දෙකට. concavity එක මෙතන ඉඳලා මෙතෙන්ට එකක්, මෙතන ඉඳලා මෙතෙන්ට තව එකක්. ඉතින් ඕක තමයි ඩිස්කස් කරන්නේ. හරි. තව දෙයක් තියෙනවා. මේ second derivative එක. first derivative එක නෙමෙයි. second derivative එක f double dash පාවිච්චි කළා. fx නෙමෙයි f double dash x පාවිච්චි කළත් අපිට පුළුවන් මොකක් හරි තැනක තියෙන maximum එකක්ද minimum එකක්ද කියලා හොයන්න. හරි. දැන් හිතන්නකෝ මෙහෙම මොකක් හරි තැනකදී ඒක මම කල් ලියන්න දුන්නේ නැහැ පොඩ්ඩක්. හරි. දැන් හිතන්නකෝ f dash
a0 කියලා කියන්නේ f dash x 0 වෙන value එකක් කියලා a කියලා කියන්නේ එහෙනම් x equals a වලට අපි කියන්නේ මොන point එකක් කියලාද stationary point is stationary point කියලා කියන්නේ stationary point හරි එතකොට f double dash a අනිත් මේ මෙතෙන්දි මේ a වල value එකේදී f double dash එක f double dash එක f double dash එක කියලා කියන්නේ මේ gradient එක මෙයාගේ gradient එකෙන් දැන් මෙයා positive මෙහෙම තියෙන positive මුලින් positive value එකක් තියලා පස්සේ 0 වෙලා පස්සේ negative වෙනවා positive එකක් තියෙනවා positive මම කියන්නේ f dash එක positive ඊට පස්සේ 0 වෙලා negative ඒතර මෙයාගේ gradient එක negative තේරුණානේ ඒතර f double dash එක negative වෙනවා හරි f double dash එක negative වුණොත් f dash a 0 වෙන තැනකදී f double dash එක negative වුණොත් එතන තියෙන්නේ max එක හරි ඒ වගේ f double dash a positive වුණොත් එතන තියෙන්නේ min එක මේ table එක ගහන්න නැතුව අපි f double dash x හොයාගන්න. ඒතර f double dash x ගෙනුත් ඒක decide කරගන්න පුළුවන්. දැන් බලන්න මෙතනට අපි කරන්න ඕන මේ 0 වලදී මේ f dash x 0 නේ. එතකොට එතෙන්දි බලනවා f double dash. f double dash මේ තියෙන්නේ f double dash x එක. එතර f double dash 0 බලන්න. මෙතනට 0 substitute කරන් පස්සේ එන්නේ -6 කියලාන්න negative value එකක් තියෙන. negative value එකක් આવොත් maximum එකක් කියලා කෙලින්ම කියන්න පුළුවන් මේ table එක ගන්න නැතුව කියන්න පුළුවන්. මේ table එකකින් කරන්නේ first derivative එකකින් check කරන එකනේ. අපිට second derivative එකකින් check කරන්න පුළුවන්. හරි? පොඩි note එකක් මෙහෙම දාගන්න. හැබැයි ඒකෙන් හොයන්න පුළුවන් මේ stationary කිව්වම max min විතරක් නෙවෙයිනේ අර positive 0 positive situations උත් තියෙනවනේ. ඒවට. හරි? point of contraflexure කියලා අපි ඒවට කිව්වේ. contraflexure point එකක් හොයන්න බෑ මේකේදී. ඒකේ තියෙන disadvantage එක. හරි? ඒකින්ද ඒක වැඩි use වෙන්නේ නැත්තේ ඒකයි. පොඩි note එකක් දාන්න. The second derivative can be used to test for second derivative can be used to test maximum and minimum. Second derivative can be used to test maximum and minimum. එම ලියන්න f dash a equals 0 එම ලියන්න if f dash a equals 0 then x equals a is a stationary point. Then x equals a is a stationary point. X equals a is a stationary point. X equals a is a stationary point. මත් කරන්න පුළුවන්. If double dash a negative, if double dash a less than 0 negative, then x equals a is a negative වෙනකොට තමයි අනිත් පැත්ත වෙන්නේ max වෙන්නේ. If double dash a is a maximum. If double dash a negative, then x equals a is a maximum. X equals a is a maximum, right? ඒ වගේ if double dash a positive, if double dash a positive, then x equals a is a minimum. හදිස්සියවත් විභාගෙදී ඔක ඇහුවොත් කියලා මම කිව්වේ අපිට ගණන් හදනකොට first derivative එක තමයි use කරන්න තියෙන්නේ. මම ඊළඟට හදන්න සිලෙක්ට් කරගත්තා මේ විභාගයට දීපු ගාන 2019 වල. හරි?
2019 ගාන හදන්න සිලෙක්ට් කරගත්තේ. මේ මොන ගාන මම දාලා තියෙනවා අල බලන්න. හරි? කියන්නේ ඒකේ දැන් ඩිෆරෙන්ෂিয়েට් කරන්නේම කරගන්න පුළුවන් හින්දා ඒව මම ඩිස්කස් කරන්න යන්නේ නැහැ. හරි? මේක දැන් මෙහෙමයි තියෙන්නේ. ගාන පොඩ්ඩක් ලියාගමුකෝ අවශ්‍යව විතරක් ලියාගමුකෝ. හරි? ඒතර ෆස්ට් පාර්ට් එකේ තියෙන්නේ බලන්න fx දීලා තියෙනවා. fx දීලා තියෙනවනේ හැමෝම. ඒතර fx ලියා ගන්නකො 2019 කියලා ඉයර් එක දාගන්න. fx ලියා ගන්නකො fx දීලා තියෙනවා. ඒතර ඔයාලා මුලින්ම මේක ප්‍රූව් කරන්න ඕන f dash x එක මේකයි කියලා ප්‍රූව් කරන්න ඕන. ඒක දැන් හදන්න යන්නේ නැහැ. ඒක අපිට පුළුවන්. ඒක ඩිෆරෙන්ෂিয়েට් කරලා ගත්තම් උත්තරේ එනවා. හරි? හරි? එතකොට fx දීලා f dash x ගන්න තියෙනවා. ඊට අමතරව f double dash x එකත් අපිට මේකේ දීලා තියෙනවා. f double dash x එකක් දීලා තියෙනවා. f double dash x එක දීලා තියෙනවා. ඒක ප්‍රූව් කරන්න ඕනේ නැහැ. ඒකෙන් point of inflection සොයා ගන්න පුළුවන් ඒකයි. අපි දැන් මේක ස්ටෙප්ස් ටික ෆලෝ කරමු ටක් ගාලා. x දීලා තියෙනවා. 9 times x squared minus 4x minus 1 over x minus 3 cube dash x negative 9 times inflections when තමයි f double dash x එක ඕන වෙන්නේ. 18 times x squared minus 33 over x minus 3 to the power 5. හරි? හරි. ඒතර step 1 එක follow කරන්න. step 1 එක මම ඉඩ අඩුවෙන් ලියන්නේ. step 1 එක S1 follow කරන්න. මේ step ලියන්න ඕනේ විභාගෙදී. step 1 එකේදී කරන්නේ මෙයාගේ denominator එක 0 කරනවනේ. අන්න. එතකොට එනවා x equals 3 කියලා. vertical asymptote එකේ ඉන්න x equals 3. vertical asymptote මම කිව්වා ඔයාලට ගිය සතියේත් මේක හරිය ලේසි කියලා. ඔයාලට ගණන් හදලා පොඩ්ඩක් බලන්න කියලා කිව්වා 2019 එක කරන්න එපා කියලා කිව්වා. මොකද ඒක මේ second derivative use නැත්නම් හරි. හරි. ඒතර ඔන්න හරි. ඒතර step 2 එකේදී මොකද කරන්න ඕන?
ස්ටෙප් 2 එකේදී කරන්න ඕන f' x එක 0 කරලා ස්ටේෂනරි පොයින්ට්ස් හොයාගන්න ඕන. f' x එක 0 කරලා ස්ටේෂනරි පොයින්ට්ස් හොයාගන්න ඕන. එතනින් එනවා x -3 එහෙම නැත්නම් x 5 කියලා. ඒතර ටේබල් එකක් ගහගන්න ඕන. ටේබල් එකක් ගහගන්න ඕන. බලමු ටේබල් එකක් ගහගමු. එතකොට මේක අර මම ඔයාලට කිව්වා මෙහෙම. එතකොට -3 තියෙනවා x values. එතනින් 5 තියෙනවා. හැබැයි මෙයාමත් අපි අමතක කරන්න හොඳ නැහැ. +3 තියෙනවා. හරි? මේ value එක එන්න බැරි value එක මේ දේවල් ඉන්න පුළුවන් values. ගානෙත් දීලා තියෙනවනේ. හරි? එතකොට අර ටේබල් එක ගහගන්න ඕන. infinity to -3 -3 කියන තැන ඊට පස්සේ -3 to 3 3 නම් එන්නේ නැහනේ 3 to 5 ඊට පස්සේ 5 to positive infinity dash x ගේ sign එක තමයි check කරගන්න ඕනේ.
මයික් එක මියුට්. හරි හරි. හරි මේ සයින් චෙක් කරගන්න එක මම කරේ මියුට් කරගෙන. හරි. අයු තමයි අපව බලන්න ඕන. සිප හරින 20 25යි මෙතන 20යි එක කඩු කරලා පහනේ පහෙන් තුනක් කඩු කරාම 2යි 3 බලය. එතනනේ 9 බෙදීම 2යි කියනවා. මේක මිනිමම් 59/2 මැක්ස් එක. ඊපස්සේ ලිමිට්ස් ටිකත් චෙක් කරගන්න ඕන. ලිමිට්ස් අරගෙන අපි කියන්නේ ඒවා ඉන්ටර්සෙප්ට් වෙන තැන් ඒ ටිකත් කරගන්න ඕන. ස්ටෙප් 3 එක එතන හරියද මම ඇලිව එක. මේකේ පොඩි අවුලක් තියෙනවා නේ. මම 0 දාලා මේක ගත්තේ ඒකයි. එතන 0 නේ -3 දාන්න ඕන.
දැන්ට එන්නේ 45 බෙදීම 2යි කියලා. එහෙම නේද? එතන අවුලක් තියෙනවා. හරි. අනිත් එක අර ඉන්ෆිනිට් x වලට x0 දැම්මට y වලට වැලියු එකක් එන්නේ නැහැ නේ. ඒක සොල්ව් කරන්න බෑනේ නේද? පුළුවන්ද? එතනට එන්නේ මේගේ වැලියුස් දෙකක් එන්නේ. x0 y0 කරාම y0 කරාම x0 කරන් පස්සේ y වලට ආවේ අර ඉස්සෙල්ලා වැරදිලා දාපු වැලියු එකනේ half නේ දැන් 1/3 දැන් 1/3 අද තමයි ඉන්ෆිනිටි x එක ඉන්ෆිනිටි දැම්මම අපි මේක අර x ස්ක්වයර් ටර්ම්ස් වලින් ඩිවයිඩ් කරන්න ඕනේ. එතකොට 9 over ඉන්ෆිනිටි කියලා එන්නේ. එතකොට y වලට 0 කියලා එන්නේ. y 0 කියලා එන්නේ. එතකොට එහෙනම් y equals 0 තමයි horizontal asymptotes එක. එතකොට step 5 එක තමයි මොකක්ද step 5 එක? inflections, point of inflections. එකට අපි කරන්න ඕන f double dash x එක 0 කරන්න ඕන. එතකොට x වලට එන්නේ plus or minus root 33 කියලා. රිම තුනේදී වගේ පොඩි අවුලක් තියෙනවානේ. ඉස්සරහ නම් මේකුත් තිබ්බනේ මම නම් දාලා නැහැ. ඍණ 5 බෙදීම 6ක් කියලා මෙතෙන්ට එන්නේ. මම අර කැල්කියුලේෂන් එකේ පොඩි වැරද්දක් වුණා. මම ඉස්සෙල්ලා මේ බිංදුවේදී ආගේ හෙව්වේ පස්සේ ඒක මෙතන 9 කියලා දාලා හැදුවේ මේ. හරි ඒකයි.
කොන්කේව් කොන්වෙක්ස් කියලා ඔයාලා ලෙන්සස් වලදත් කරනවා නේ. මෙතන මේ -5/6 කියලා ඉන්නේ. මාකින් ස්කීම් එක තියෙනවා ඒක පොඩ්ඩක් පෙන්නන්න බැහැ. ඩේටා ටික දැන් දාගන්න තියෙන්නේ. අලුත් එක්කෙනෙක් ඉන්නෝනේ. හරි. හොයාගත්ත පිළිවෙලට දාගන්න. x equals 3 very important. 3 වල මෙහෙම dotted line එකක් ගහන්න ඕනේ. හරි. එතකොට මේ දෙක තමයි මෙතන වැදගත් වෙන්නේ. මේක වැදගත් වෙන්නේ මේකනේ. එයාගේ මේක වැදගත් වෙන්නේ මේ දෙක. -3 තෙන්දි වැලියු එක දීලා තියෙනවා. -5/6 කියලා. හරි ඒක කොහොම තියෙන්නේ නෙගටිව් මිනිමම් 5 maximum 9/2 මේ ස්ටෙප් එක තියෙනවනේ මේකට මේ එක්සෑම් එකේදී ලකුණු හම්බෙන්නේ නැහැ හරි මේකෙදිට ලකුණු හම්බෙන්නේ නැහැ graph එක හොඳට අඳින්න පුළුවන් වෙන හින්දා තමයි මේ ස්ටෙප් එක මම දාලා තියෙන්නේ මේක √2 2යි ගාන 2.4ක් විතර මේක එන්නේ පහට අඩුයි මේ දෙක අතර තැනකදී තමයි එක තැනක් කට් වෙන්නේ හරි මේ තමයි අර 2 +√5 එක අනිත් තැන නෙගටිව් තැනක් අනිත් තැන නෙගටිව් මේ වගේ 2 - √5 කියන්නේ නෙගටිව් 1 පොයින්ට් ගානක් වගේ නේ පොයින්ට් ගානක් එන්නේ හරි මේ දෙක අතර තැන මෙතනින් යන්න ඕන මෙතනින් යන්න ඕන මෙතනින් යන්න ඕන බලන්න අයිත තමයි මේ ඇක්සිස් ටච් කරනවා හරි මෙහෙම මේ වගේ මෙහෙම ඔය විදිහට එන්න ඕන ඇක්සිස් ටච් කරනවා මේ විදිහට එන්න ඕන හොරිසොන්ටල් ඇසිම්ප්ටෝට්ස් එකක් තියෙනකොට ඒත් වැදගත් එක තමයි මේ මෙයා √33 කියලා කියන්නේ 5 වලට වඩා වැඩි ගානක්නේ හරි ඒතර 5 වලට වඩා වැඩි ගානක් මෙහෙම දාගන්න මෙතන තමයි x equals √33 එක ඒතර මයිනස් √ එක තියෙන්නේ මේ වගේ මෙතන තමයි x equals -√33 දැන් බලන්න මේ ටික යා කරලා දාන්න මෙතෙන්දි තමයි ඉන්ෆිනිටි වලට යන්නේ මෙහෙම ඇවිල්ලා ඔහොම ඉන්ෆිනිටි වලට යන්න ඕන හරි මෙතනින් යන්න ඕන මෙහෙම මෙහෙම මෙතෙන්ට අර මේ ටික තමයි මේක මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම ඇවිල්ලා ඊට පස්සේ මේ ටික මෙහෙම යනවා කොන්කේව් එක වෙනස් වෙන තැන ඒ තමයි මෙතන
මේ ඉන්ෆිනිටි වලටනේ යන්නේ මෙහෙම. මේ බලන්න ඔයාලට මෙතන චෙක් කරගන්න පුළුවන් 3 වලට වඩා අඩු වෙනකොට 3 වලට වැඩිය -3 වලට වැඩිය අඩු වෙනකොට පොසිටිව් ග්‍රේඩියන්ට් එකක් තියෙනවා. 3 වලට වඩා වැඩි වෙනකොටත් තියෙන්නේ පොසිටිව් ග්‍රේඩියන්ට් එකක්. හරි. එහෙනම් මෙහෙම නැත්නම් මෙහෙම අඳින්නත් පුළුවන් නේ කාට හරි. එහෙම බෑ. මෙහෙම වුණොත් නෙගටිව් ග්‍රේඩියන්ට්. මේක පොසිටිව් ග්‍රේඩියන්ට් තමයි දෙපැත්තෙම තියෙන්නේ. මේ කොන්කැවිටි එක චේන්ජ් වෙන තැන තමයි මේ තියෙන්නේ. point of inflection කියන එක. මේ ටික මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ට එක කොන්කැවිටි එක මේ පැත්තේ තව එකක් කොන්කේව් ඩවුන් කොන්කේව් අප් කොන්කේව් ඩවුන් කොන්කේව් අප් විදියට යනවා. කට්ටියට වැඩේ ටිකක් හරිද තේරුණාද? මොකද මේක මම
දවසක බ්‍රේක් එකක් තියලානේ ආවේ. මිනිමම් මැක්සිමම් හොයලා ඒ ගණන් හදලා අපහු මේ මෙතෙන්ට ආවේ. හරි. මොකද එදා අපි ඇඳපු විදියට අපිට චෙක් කරගන්න බැරි වුණා මේ අපි මේක අන්දන ඕම අඳිනවා විතරයි මේක එහෙම හයිලයිට් කරගන්න අමාරුයි. කොන්කැවිටි එක ඒක චෙක් කරන්න තමයි සෙකන්ඩ් ඩෙරිවේටිව් එක යූස් කරන්නේ. හරිද? තරුෂ වැඩේ පැහැදිලිද? ඔව් සර් හරි. හරිනේ. හොඳයි හොඳයි හොඳයි. හරි අනික් කට්ටියත් මේ වැඩේ අල්ලගත්ත නේද? දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා මේක මෙහෙම ඔයාලට මම කියලා තියෙන විදිය තියෙන්නේ 2011 වල ඉඳලා. හරිද? ඉතින් මම කිව්වා ඔයාලට 2011 තියෙන්නේ. 2011 වල ඉඳලා 2018 වෙනකම් ප්‍රශ්න ටික කරන්න කියලා කිව්වා. ඔයාලට තනියම කරන්න පුළුවන්. හරි? ඒ ප්‍රශ්න එකවත් සෙකන්ඩ් ඩෙරිවේටිව් එක යූස් කරන්නේ නැහැ. සෙකන්ඩ් ඩෙරිවේටිව් එක යූස් කරන්න යන්නත් එපා. ඒ කියලා තියෙන විදිහට 2011 වල ඉඳලා 2018 ටික කරන්න පාස් පේපර්ස් බුක් එක අරගෙන එකත් එක බලලා කරන්න. ඒතර අපි දැන් 2019 එක කරානේ. මේ කරේ 2019 එක. හරි? ඒතර 2020 එක දැන් දීලා තියෙනවා. ඒක තියෙනවනේ. ඒතර ඒක කරලා තව දුරටත් මේක හරිද කියලා බලන්න පුළුවන්. දැන් මට මේක හරි. මම ගොඩක් මේක හදන එක තේරුමක් නැහැ. ඔයාලට තමයි මේක හරියන්න ඕන. අපි දැන් අපහු පේපර්ස් වගේ ඩිස්කස් කරනකොට ඉස්සරහට කාලේ තියෙන හැටියට පේපර් ක්ලාස් එකක් වගේ කරනකොට පේපර් ක්ලාස් එකක් කියලා වෙනම කරන්නේ නැහැ. මේක ඇතුළෙම අපි පේපර්ස් ටික ඩිස්කස් කරනකොට තව ප්‍රශ්න වැඩිපුර මම දෙන්නම්. හැම පේපර් එකේම මේ ප්‍රශ්නයක් දාන්න ඕනේ. අපි පේපර් ක්ලාසස් කරනවා කියලා ඔය නිකාම් ප්‍රශ්න ටිකක් කරලා වැඩක් නැහැ. එක්සෑම් එකට එන්න විදිය ප්‍රශ්න ටිකක් තමයි අපි කරන්න ඕනේ. ඒකයි. හරි? 2020 එක කරලා බලන්න පුළුවන්. හරි මේක try කරලා බලන්න පුළුවන්. මේ ටික homework මේක try කරලා බලන්න පුළුවන්. හරි? තව දුරටත් ඔයාලා try කරලා බලන්න පුළුවන්. exam එකට ගිහිල්ලා ඒ එන ගන්න try කරලා බලන්න පුළුවන්. හරි? ඒකයි. අනිවාර්යෙන්ම දැන් මේ ගාන එනවා. දැන් මේ ප්‍රශ්න මේවත් එක්කම ඔයාලට මේ curve trace කරන එකත් එක්කම minimum maximum එකත් කරන් යන්න පුළුවන්. දැන් මේ හැම paper එකේ minimum maximum මේකුත් තියෙනවා. හරි? ඒක ටිකක් try කරලා මේක හොඳට බ්‍රෂ් අප් කරලා පොලිෂ් කරලා තියාගන්න තමයි තියෙන්නේ. හරි? ඉක්මනට දින යනවනේ. ඒතර අපි ඔන්න අපිට හම්බෙන ලෝන් සෙෂන් එකක් තමයි ඩිෆරෙන්ෂියේෂන් කියන එක. හරි? ඒතර මම පටන් ගන්න දවසෙත් ඔයාලට කිව්වා මේ කොයිඩ් වලමයි අපි ඩිෆරෙන්ෂියේෂන් කරේ. ලිමිට්ස් විතරයි මම හිතන්නේ ෆස්ට් ඩේ එක ක්ලාස් එකේදී කොහොමද කරේ. ඔක්කොම මේ ඔන්ලයින් විදිහටම තමයි අපි ඩිෆරෙන්ෂියේෂන් කරලා ඉවර කරේ. ඩිෆරෙන්ෂියේෂන් වල කියන්නේ ලිමිට්ස් වලින් එක ප්‍රශ්නයක් එනවා. ටැන්ජන්ට් නෝමල් එකක් එනවා. හරි? ඒතර ප්‍රශ්න දෙකයි එතන. ඊට අමතරව ඉන්ටිග්‍රේෂන් වලනුත් කෙටි ප්‍රශ්නයක් එනවා. ඒතර කෙටි ප්‍රශ්න 3ක් එනවා. හරි? ඒතර 25 ඒවා 25 ඒවා 3ක් එතන එන්නේ. 25 ඒවා 3ක් එනවා. එතන 75ක් එනවා. ඊට පස්සේ ලොකු ප්‍රශ්න 150 ඒවා මේ දැන් කතා කරලා ඉවර කරපු ප්‍රශ්නේ ඉන්ටිග්‍රේෂන් එකයි. ඒතකොට 300ක් එනවා. ඒතර ගෙලින්ම 375. 10න් 375. 35 න්නේ පාස් වෙන්නේ නේද? 40 හින්දා 35. පාස් වෙන්න පුළුවන් මට්ටමට තියෙනවා ලකුණු මෙතන. හරි? ඒ වලට මේ ඩිෆරෙන්ෂියේෂන් වල එක ගානක් දැන් හදන්න පුළුවන් ඉන්ටිග්‍රේෂන් එක අපි ඉවර කරන් පස්සේ බලමු. මේ සතිය නිදා ගන්න තු මම හිතන් ඉන්නේ ක්ලාස් එකට. හරි? තර ලිමිට්ස් ගාන කරන්න පුළුවන්. ඒ වගේම මේ ටැන්ජන්ට් නෝමල් ක්වෙස්චන් එක කරන්න පුළුවන්. හරි? ඒ ටික කරලා බලන්න. 2011 ඉඳලා මේ දක්වා තියෙන පේපර්ස් කරන්න පුළුවන් නම් ඔයාලට විභාගයට එන පේපර් එකට 100ක් ගන්න පුළුවන්. කම්බයින් මැත්ස් වලට 100ක් ගන්න පුළුවන්. හරි? තව 2021 මම මේ ළමෙක් ඉන්නවා ගන්න මම යාට සිලබස් එක දැන් කරලා ඉවරයි. හරි? මේ යාට මේ ගිය පාර තිබ්බට ටෙස්ට් එකෙත් කම්බයින් මැත්ස් වලට 100ක් තියෙනවා. පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ 100 එන්නේ ගොඩක් වෙලාට මේ හදිස්සිය කරතිලා වගේ ඉන්නේ. ගානක් දෙයක් හදන් තියන්නේ. හරි? ඊට පහුවෙන්න ලකුණු අඩු වෙනවනේ. ඒතර දැන් මේ ළමයට කම්බයින් මැත්ස් වලට 100ක් තියෙනවා. හරි? ඉන්ටිග්‍රේෂන් ගාන සම්පූර්ණ ඩිෆරෙන්ෂියේෂන් ඒ ඔක්කොම හදලා තියෙනවා. හරි? හදන්න පුළුවන් එයාට.
සිලබස් එක ඉවර කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ මේක ලේසි මේක ඉතින් අපි අපේ කන්ට්‍රිබියුෂන් එක තියෙන්න ඕන. මම දෙන එකට වැඩිය මට මේක තව තව හදලා මට පුළුවන් වුණාට වැඩක් නැහැ. ඔයාලා වෙලා අරගෙන කරන්න ඕන. අපි දැන් ක්ලාසස් ගොඩකට යන එක වැදගත් නැහැ. එක පන්තියේ ගණන් ගොඩක් හැදුවත් ඒත් වැඩක් නැහැ. හරි? අපි තනියෙන් හදන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි මේක පුළුවන් වෙන්නේ. හරි? මට ඔක අලුතෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. හරි? මම මේ A level කරලා ඉංජිනේරින් ගිහිල්ලා ඉංජිනේරින් ෆැකල්ටි එකේ හොඳටම වැඩ කරලා පැච් ටොප් වෙලා තියෙනවා. එහෙම වෙලා මැත්ස් MSc කරලා මේ අවුරුදු ගාණක් උගන්වලා හරි ඉංජිනේරින් සිලෙක්ට් වෙන ළමයි 500කට 600කට හැම අවුරුද්දෙම උගන්වනවා. එහෙම උගන්වලානේ මම ඉන්නේ. ඉතින් ඔයාලට තේරෙනවනේ ඒකින්ද වැඩි කතා කරන්න දෙයක් නැහැ. හරි? බලලා එහෙනම් වැඩේ කරගන්න. අපි මේ ෆ්‍රයිඩේ ක්ලාස් එක කරමු. හරි? නිදාගන්න නැතුව කරන්න ඕන. පොඩි ඇලර්ට් එකක් දැම්මා. ඒක ලොකු ඇලර්ට් එකක් වුණා. ඒකයි වුණේ ඒක සතිය හරි. මේ ඊට කලින් සතිය වුණේ මට මේ මම ඕස්ට්‍රේලියාවේ ක්ලාස් වගේක් කරනවා. ඒක උදේ 9 කියන්නේ මෙහෙ උදේ 3 තියෙන්නේ. සැටර්ඩේ උදේ ක්ලාස් එකක් තිබ්බා. ඒක මෙහෙ උදේ 3ට තියෙන්නේ ෆ්‍රයිඩේ කරලා ආයෙ 3ට අවදි වෙන එක ප්‍රැක්ටිකල් නැහැනේ. ඒකින්ද මම එදා කලින් දවසේ කරන්න බැරුනේ. ඒ ඉන්ටිග්‍රේෂන් ටික ඔයාලා සෙට් කරලා එක් කරගන්න. හරි. તો next week එකේ Wednesday අපි mathematical induction කරේ නැහැ මට මතක හැටියට. schedule එක බලන්න අපි mathematical induction කරනවා. mathematical induction එක තමයි අපේ A level paper එකේ එන පළවෙනි ගාන කෙටි ප්‍රශ්නේ. හරි. mathematical induction කරන්න තමයි හිතන් ඉන්නේ pure maths වල. pure maths ටික එකක් තව කරලා ඊට පස්සේ අපි applied වලට applied ටිකක් වැඩිපුර පහු දවස්වල කරානේ. coplanar forces vectors coplanar forces ඊට පස්සේ framework joint rules එතන ඒ ටික කරලානේ තියෙන්නේ. හරි. දැන් ආයි applied තියෙන පාඩම් එන්න ලේසි ඒවා තියෙන්නේ. work and energy collision and momentum මේවා ලේසි ඒවා තියෙන dynamics පැත්තේ ඒවා. හරි. හරි එහෙනම් අපි break කරන්නේ අපි නවත්තමු. ඔයාලා මේ වැඩ ටික කරන්න. හරි. මම ඉතින් එහෙම ලොකුවට එලවල බලන්නේ නැහැ. ඔයාලා homework කරාද නම් මනම් කියලා එහෙම බලන්න යන්නේ නැහැ. submit කරනවා. හරි. සබ්මිට් කරන වැඩේ හොඳයි. ඔයාලා ඒ දවස්වල කරා. පස්සේ අර ඉස්කෝලේ පටන් ගත්තාම පස්සේ ඔයාලට ඒක කරගන්න අමාරු වෙච්ච හින්දා මම ෆෝස් කරේ නැහැ. හරි. ඒ වුණාට දැන් අපහු ඊළඟ ලෙසන් එකේ ඉඳලා මේක මම මැදින් බ්‍රේක් වුණානේ. ඊළඟ ලෙසන් එකේ ඉඳලා පොඩ්ඩක් වැඩ ටික කරලා පිළිවෙලට එවන විදියට හදාගමු. හරි එහෙනම්. Okay. Bye.